සුබ උදෑසනක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්ජෙක්ෂන් මෝල්ඩින් කාර්යාවලියට ඇතුල් වෙන්න බලාපොරොත්තු වන ඔබට වැදගත් යුතු වැදගත් කරුණු 7ක් පිළිබඳව. ඔබ යන්ත්‍රයක් තෝරා ගන්නවා නම් ඒ යන්ත්‍රය තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුත්තේ මොන කරුණුද කියන එක ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සර වෙලම මෙන්න මේ PowerPoint එකට යමු. මම වෙනදා කරනවා වගේ PowerPoint එක ඕපන් කරනවා. මේ PowerPoint එකේ හැටියට දැන් අපි කොහොමද ප්ලාස්ටික් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් යන්ත්‍රයක් තෝරගන්නේ? අපි කෙලින්ම මේ ෆීල්ඩ් එකට යන්න කලින් මම දාන වීඩියෝස් බලලා මට කමෙන්ට් දාන මහත්තුරුන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ මහත්තුරුන් අහපු ප්‍රශ්නයකට මම ඉස්සර වෙලා උත්තරයක් දීලා මේ කරුණ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඉස්සර වෙලාම මේ මහත්තුරුන්ට මම කවුද කියන එක හඳුන්වලා දෙන්න. මගේ මේ ප්‍රායෝගික එහෙම නැත්නම් සෛද්ධාන්තික සුදුසුකම් මොනවද? මේ ප්‍රශ්නය කීප දෙනෙක් අහලා තිබුණා. ඒ නිසා මම හිතුවා මගේ සුදුසුකම් වලින් කිහිපයක් මම ඉදිරිපත් කරන්න. මම 1978 ලංකාවෙන් ගිහිල්ලා 2012 ලංකාවට පූර්ණ පදිංචිය තා. ඒ අතරතුර මම ඊට පස්සේ මම 82 ඇවිල්ලා ටික කාලයක් වැඩ කරලා ආය 95 ගිහිල්ලා 2012 ආවා. මේ කාලය තුල මම ලබාගත්තු අත්දැකීම් ගැන තමයි මම කතා කරන්නේ. මේ අත්දැකීම් ඔබ අතර බෙදා ගන්න තමයි මම මේ රත්නේ දේශන ටික පටන් ගන්න තියෙන්නේ. ඉස්සරලා මම කියන්නම් මගේ ඉතිහාසය පොඩ්ඩක්. මගේ ඉතිහාසය ගත්තොත් මේ රූප සටහනට අනුව ශ්‍රී ජාවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යා උපාධියක් ලබාගෙන මම 1973 දී පිට වුණා. ඊට පස්සේ මගේ ආරම්භක රැකියාව වශයෙන් මම ඉගෙන ගත්තු රාජකීය විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙක් වශයෙන් උසස් පෙළ රසායන සහ ජීව විද්‍යා කියන විෂයන් දෙකට උගන්වන්න ගුරුවරයෙක් වශයෙන් මම ජොයින් වුණා. ඊට පස්සේ මම ඉගෙන ගත්තු ශ්‍රී ජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේම විද්‍යා උපදේශකයෙක් වශයෙන් ටික කාලයක් වැඩ කරලා විවාහයෙන් පස්සේ ඩෙවලොප්මන්ට් ඔෆිසර් වශයෙන් IDB එකේ කොළඹ කාර්යාලයේ වැඩ කර හිටලා මම ඕස්ට්‍රේලියාවට ගියා. ඕස්ට්‍රේලියාවට ගියේ වැඩිදුර අධ්‍යාපනය සඳහා මගේ භාර්යාවට යන්න වෙච්ච නිසා මම ගිහිල්ලා මම එහෙදී අධ්‍යාපනයත් රැකියාවත් කියන දෙකම කරා. ඉස්සර වෙලාම ෆුඩ් සයන්ස් මාස්ටර්ස් ක්වොලිෆිකේෂන් එකක් එක්ක ඕස්ට්‍රේලියාවට ගිය මම ඒ අංශයෙන් රස්සාවක් ලබා ගන්න බැරි වෙච්ච නිසා ක්වොලිටි කන්ට්‍රෝලර් කෙනෙක් වශයෙන් පයනියර් ප්ලාස්ටික්ස් කියන ආයතනයේ හවස් වරුවේ සේවය ආරම්භ කළා. ඊට පස්සේ ඒ ක්වොලිටි ඇෂුරන්ස් කෙනෙක් වශයෙන් රෙප්කෝ කියන මෝටර රථ කම්පැනියේ නිෂ්පාදනාංශයේ රැකියාව කරලා ඒ කාලය තුල ප්‍රොඩක්ෂන් ඉන්ජිනියරින් සර්ටිෆිකට් එකක්, ඒ කියන්නේ ට්‍රේඩ්මන් සර්ටිෆිකට් එකක් සිඩ්නි ටෙක්නිකල් කොලෙජ් එකෙන් ලබා ගත්තා. ඊට පස්සේ QA මැනේජ්මන්ට් කෝස් එකක් යුනිවර්සිටි ඔෆ් නිව් සවුත් වේල්ස් වල ඩිප්ලෝමා කෝස් එකක් කරා. ඔය අතරතුර මම කෙමිකල් ඉන්ජිනියරින් මාස්ටර්ස් වලට ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි වුණා. මේ ලියාපදිංචි වීමෙන් අනතුරුව මම ලංකාවට ඇවිල්ලා ඉස්සර වෙලාම පොලිපැක් කියන ඇපල් කෝට්ටේ තිබිච්ච ප්ලාස්ටික් කර්මාන්ත ආයතනයේ තාක්ෂණික කළමනාකරු වශයෙන් ටික කාලයක් සේවය කළා. ඊට පස්සේ එතනින් අස්සලා මයික්‍රික්ස් ආයතනයේ සීදුව ෆැක්ටරි එකේ පොලිප්‍රොපිලීන් රුවන් සැක්ස් කර්මාන්තයේ ෆැක්ටරි මැනේජර් වශයෙන් ක්‍රියා කළා. ඊට පස්සේ
මම සින්තටික් සැක් සීදුව ෆැක්ටරි මැනේජර් වශයෙන් ආරම්භ කරලා ෆැක්ටරි එකේ ඔපරේෂන්ස් මැනේජර් වශයෙන් ටික කාලයක් සේවය කරායින් පස්සේ සින්තටික්ස් කර්මාන්ත සායතනයේ වැටුණා ෆයිනෑන්ෂල් ඩිෆිකල්ටිස් නිසා. එතනින් මම ෆීනික්ස් ආයතනයේ සීදුවේ ඉන්ජෙක්ෂන් මෝල්ඩින් ඩිවිෂන් එකේ ෆැක්ටරි මැනේජර් වශයෙන් සේවය කරා. ඊට පස්සේ මම මගේම චාම්ලක් ප්ලාස්ටික්ස් කියලා කම්පැනියක් ස්ටාර්ට් කරලා ඒ කම්පැනි රිසයික්ලින් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් කියන නිෂ්පාදන කරලා කොටසක් ජපානයටත් එක්ස්පෝර්ට් කළා රීසයික්ලින් වලින් නිෂ්පාදනයකට. ඊට පස්සේ 1996 දී ඒ ආයතනය විකුණලා මම ආපහු පිටරට ගියා. ඒ අතර ඉස්සෙල්ලාම මම NDSX කියලා ප්ලාස්ටික් නිෂ්පාදන කම්පැනියක් තියෙනවා එංගලන්තේ. ඒකේ QC ඉන්ස්පෙක්ටර් වශයෙන් ටික කාලයක් සේවය කළා. ඊට පස්සේ මම ඊට අමතරව මට කියන්න අමතක වුණා මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ තවත් අධ්‍යාපන සුදුසුකම් ලබා ගත්තා. ඒ වගේම මට member of institution of quality assurance සමාජිකත්වය ලැබුණා. ඊට පස්සේ මම 97 දී පපුවා නිව්ගිනියාවට ගියා. ඔස්ට්‍රෆේන් කියලා ප්ලාස්ටික් කම්පැනි එක ෆැක්ටරි මැනේජර් වශයෙන් ගිහිල්ලා පස්සේ ජනරල් මැනේජර් බවට පත් වුණා. ඊට පස්සේ මම ඒ සේවය ඉවර කරලා ඒ කාලය තුල මම පපුවා නිව්ගිනියාවේ පෝර්ට් මෝස්බි කියන ටෙක්නිකල් කොලෙජ් එකේ ඇකඩමික් වයිස් ප්‍රින්සිපල් වශයෙන් සේවය කරලා මම චීනෙට ගියා. මම චීනෙට ගිහිල්ලා චීනේදී අවුරුදු 6ක් හෝ ඊට වැඩි ගණනක් head of department of science Beijing youth academy එකේ චීනේ රැකියාව කරලා ඉවර වෙලා 2012 ලංකාවට ඇවිල්ලා vice principal gateway college දෙහිවල වශයෙන් සේවය කරලා ඉවර වෙලා මගේම consultancy firm එකක් පටන් අරන් මම plastics molding plastic technology ඒ වගේම solar වලට අමතරව මුද්‍රණ කර්මාන්තයේ වන අංශවලට මම ලබාගත්තු අත්දැකීම් බෙදා දෙන්න කන්සල්ටන්ට් කෙනෙක් වශයෙන් මම සේවය කරනවා. මේ කරුණු ටික මට ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ Facebook එකේ ලියන්න ඉඩ නැහැ. තවදුරටත් ගන්න නිසා මම මේ කරුණු ඒකේ දන්හන් කරලා නැහැ. නමුත් මම හිතුවා මේ ටික මුලින්ම කිව යුතුයි කියලා. මොකද මේ Facebook එකේ එක එක්කෙනා දාන කමෙන්ට්ස් නිසා මට හිතුණා මේ මගේ සුදුසුකම් වලින් කොටසක් මම සමහර රිසර්ච් පේපර්ස් වලට පරීක්ෂක වෛද්‍යවරයෙක් වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා නොයෙකුත් පේටන්ට්ස් දේවල් වලට. ඒ වගේම මට මෙච්චර ඔක්කොම විස්තර කරන්න වෙලා නැහැ. මොකද මම අද මගේ පරමාර්ථය මේක නෙමෙයි. නමුත් මම හිතුවා මේක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. දැන් අපි බලමු මේ කරුණු 7ක් ගැන මම කතා කරන්න යනවා. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් මෝල්ඩින් යන්ත්‍රයක් ගැනීම පහසු කාර්යයක් නෙමෙයි. අපි හුඟක් වෙලාවට මේ යන්ත්‍ර ගන්නකොට විශාල මුදලක් නාස්ති කරනවා. මේ නාස්ති කරන්න හේතුව මොකද? අපිට අදහසක් එනවා ඉන්ජෙක්ෂන් මෝල්ඩින් කරන්න ඕනේ කියලා. අපිට ප්‍රොඩක්ට් එකක් යන අදහසක්. ඉතින් මේ අදහසත් අරගෙන අපි යන්ත්‍රයක් ළඟට ගියාම මේ යන්ත්‍රය විකුණන පුද්ගලයා නොයෙකුත් අපි හිතමු දිව්‍ය ලෝකයේ දේවල් මවලපව පෙන්නලා අපිට ලක්ෂ 23ක 24ක යන්ත්‍රයක් විකුණනවා. එතකොට අපිට මෙතෙන්දි වෙන ප්‍රධානම දුර්වලතාවය තමයි අපි ඉස්සර වෙලාම අපි ගන්නවා ඕනවට වඩා විශාල යන්ත්‍රයක්. ඒ යන්ත්‍රයෙන් අපිට කරන්න පුළුවන් නිෂ්පාදනය වගේ 5-6 ගුණයක් එහෙම නැත්නම් 10 ගුණයක් නිෂ්පාදනය කරනවා. මොකද මේ භාණ්ඩය අපිට එච්චර විකුණන්න බෑ. එතකොට එන්න ඒ ප්‍රශ්නය උඩ අපි මුලින්ම රැවටෙනවා. ඊළඟට අපි මේ මොනවද මේ කරුණු 7න් පළවෙනි වැදගත්ම කාරණේ කියලා බලමු. පළවෙනි එක තමයි මේ යන්ත්‍රයක් තෝරා ගන්නකොට මේ යන්ත්‍රය ඇත්ත වශයෙන්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ මොන අමුද්‍රව්‍යද එහෙම නැත්නම් මොන අමුද්‍රව්‍ය කාණ්ඩයේද කියන එක ගැන සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම PVC එහෙම නැත්නම් PET
සඳහා නිෂ්පාදනය කරපු යන්ත්‍රවල අපට HDP නිෂ්පාදනය කරන්න පුළුවන්. නමුත් ඒකෙදි අපේ කාර්මිකව එහෙම නැත්නම් තාක්ෂණිකව ප්‍රශ්න මතුවෙනවා. අපි ප්‍රායෝගිකව ඒ ප්‍රශ්න निराකරණය කරලා අපි ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා. නමුත් efficiency එක product quality එකේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඒක පළවෙනි එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් HIPS high performance liquid high impact polystyrene එහෙම නැත්නම් polystyrene ගහන්න පුළුවන් යන්ත්‍රවල හුඟක් ද්‍රව්‍ය පාවිච්චි කරනවා. නමුත් PVC හා PET වල ස්ක්‍රූ වල වෙනසක් තියෙනවා. ඒක ගැන මම පොඩ්ඩක් ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ ස්ක්‍රූ එකක රූප සටහන. මේ ස්ක්‍රූ එකේ කොටස් තුනක් තියෙනවා. feed zone, transition එහෙම නැත්නම් compression zone, එහෙම නැත්නම් metering zone කියලා zone තුනක් තියෙනවා. මේ zone තුනේ diameter, ඒ වගේම length, ඒ වගේ දේවල් ගැන මේ රූප සටහනේ පොඩ්ඩක් සඳහන් වෙනවා. ඒ ගැන පොඩ්ඩක් කතා කරොත් general purpose polystyrene නිර්මාණය සඳහා සකස් කරලා තියෙන ස්ක්‍රූ එකක පැතිකඩ බැලුවොත් කොන්කෝ කියන ක්‍රමයට අනුව 2.5 to 1 සම්පීඩන එහෙම නැත්නම් කම්ප්‍රෙෂන් අනුපාතයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කම්ප්‍රෙෂන් අනුපාතය තියෙනවා කියන්නේ මේ පටන් ගන්න තැන තියෙන ෆීඩ් zone එකේ මම දක්වලා තියෙනවා මේ ગેප් එක. මේ ස්ක්‍රූ එකයි එතනින් ගියාම බැරල් එකේ බිත්තියයි අතර පරතරය. ඒක අපි 2h කියලා දක්වලා තියෙනවා. ඊළඟට ඉස්සරහම තියෙන කොටස එහෙම නැත්නම් මීටරින් කොටස ඒ කොටසේ h කියලා දක්වලා තියෙනවා මේ ગેප් එක. මේ ગેප් එක අතර අනුපාතය 2h බෙදීම 1 කියන්නේ 2. අන්න ඒ අනුපාතයට අපි කියනවා කම්ප්‍රෙෂන් රේෂියෝ කියලා. මේ කම්ප්‍රෙෂන් රේෂියෝ එක 2.5ක් නැත්තම් පොලිස්ටයිරීන් හරියාකාරව බහින්නේ නැහැ. හුඟක් වෙලාවට අපි කියනවා ස්ක්‍රූ එකේ පොලිම බහින්නේ නැහැ කියලා. බහින්නේ නැති හේතුව මේ ස්ක්‍රූ එකේ මේ රේෂියෝ එකේ අනුපාතය අපට ඕනේ කරන අනුපාතයක් නැහැ. ඒ නිසා ඒක අපට ටිකක් වැදගත් වෙනවා. ඊළඟට මේ transition zone එකට අපි කියනවා ආදාන කලාපය කියලා. ඒ ආදාන කලාපය දිගයි අනිත් ඒවට වඩා. ඊළඟට කෙටි මීටරින් zone එකක් තියෙනවා. එතකොට මේවායේ අනුපාත අතර සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට උදාහරණයක් වශයෙන් මේ ස්ක්‍රූ එකේ දක්වලා තිනවා feed zone එක diameter වගේ 10 ගුණයයි. ඊළඟට metering zone එක 5 ගුණයයි. මේ විදිහට අපි දක්වලා තිනවා නයිලෝන් ස්ෆටික රූපී, ඒ කියන්නේ ක්‍රිස්ටලයින් නයිලෝන් ඉන්ජිනියරින් ප්ලාස්ටික් එක. මේවා නිෂ්පාදනය කරනවා නම් අපිට දිගු ආදාන කලාපයක් ඕනේ, කෙටි සංක්‍රාන්ති එහෙම නැත්නම් මේ මීටරින් zone මේ transition zone එකක් ඕනේ. මිනුම් අංශය කියන එක වශයෙන් මම වැරදිලා ට්‍රාන්ස්ලේට් කරනකොට ආපු එකක් මීටරින් අංශය කෙටි වෙන්න ඕනේ. පොලිකාබනේට් වලින් ඉන්ජිනියරින් ප්ලාස්ටික්ස් දැන් අතන වැඩි වශයෙන් පොලිකාබනේට් පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් අඩු සම්පීඩන අනුපාතයක් තියෙන්න ඕනේ. ඊළඟට කෙටි ආදාන කලාපයක් තියෙන්න ඕනේ. දිගු සංක්‍රාන්ති කලාපයක් අපිට තියෙන්න ඕනේ. ඊටත් වඩා බැලුව සැලකුවොත් කෙටි මීටරින් zone එකක් තියෙනවා. මේවායේ මූලධර්ම ඒවයි දිගපළල අනුපාත ගණනය කිරීමට ෆෝමියුලාස් තියෙනවා. මේ ෆෝමියුලාස් මම ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන මගේ ඉන්ජෙක්ෂන් මෝල්ඩින් කියන දේශන මාලාවට මම පැහැදිලිව ෆෝමියුලාස් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි බැලුවොත් 3 වෙනි 4 වෙනි කරුණු බැලුවොත් අපිට දැනගන්න තියෙන දේ තමයි මේ මෝල්ඩ් එක වැසීමේ එහෙම නැත්නම් ක්ලෑම්පින් pressure. මේ මගේ ස්පෙලිං වල ටයිපින් වල වරදක් වෙලා තිනවා ක්ලෑම්පින් මේක ක්ලෑම්පින් pressure. එහෙම නැත්නම් මෝල්ඩ් එක වැසීමේ මූලධර්මය මම ටයිප් කරනකොට අකුරක් මිස්ලා දිනන එක දැනුනේ මම දැක්කේ. ඒක මගේ තියෙන දුර්වලතාවයක්. මම සමහර වෙලාවට ඔය ඊළඟ එකේ ක්ලෑම්පින් ෆෝස් කියන එකට මම වැරදි අකුරක් දාලා තියෙන CIR වශයෙන්.
ඒ කියන්නේ මම මේක සිංහලට හරවලා ගැහුවේ මගේ මොබයිල් ෆෝන් එකෙන් ගහනකොට සිංහලට හරවන්න අකුරු බොහොම පොඩි අතේ එබීමේ වර්ධ නිසා ඒ වගේ සුළු දේවල් වෙනවා. ඒවා මට චෙක් කරන්න ප්‍රූෆ් රීඩ් කරන්න කෙනෙක් දැනට නැහැ. මේ දවස්වල ප්‍රශ්න තියෙනවා. ඒ වගේම මම මේ වීඩියෝ එක ඉතා හදිස්සියෙන් තමයි ඉදිරිපත් කරේ. මතක තියාගන්න මේවා ගණනය කිරීමට මූලධර්ම තියෙනවා. මේ ක්ලෑම්පින් ෆෝස් එක අපිට වැදගත් වෙන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් කතා කරලා බලමු. ඒ කියන්නේ අපේ අයිටම් එක තුනී නම්, ඉතාමත් තුනී නම් වැඩි ක්ලෑම්පින් ෆෝස් එකක්. මොකද එහෙම නැත්තම් ෆ්ලෑෂ් යනවා. ඒ කියන්නේ අච්චුව ඉතා තද පීඩනයකින් වැහෙන්න ඕන. ඊළඟට අපි හිතනවා නම් අපි බලාපොරොත්තු වෙනවා කියලා ගහන්න මේ මල් පෝච්චි, ඒ කියන්නේ ඝනකම වැඩි, ඒ කියන්නේ තනි පාටෙන් රීසයිකලින් වලින් ගහන්න ඕනේ වෙන දෙයක් ගහනවා කියලා. එහෙමනම් අපට ලොකු ක්ලෑම්පින් ෆෝස් එකක් අවශ්‍ය නැහැ. මොකද අච්චුවේ ඝනකම වැඩි. ඒ නිසා පිරෙනවා. ඒකට දැන් ක්ලෑම්පින් ෆෝස් එකත් ගණනය කරන්න පුළුවන් අච්චුවේ ඝනකම, අච්චුවේ වර්ගඵලය, මේ කරුණු ඒ කියන්නේ අයිටම් එකේ ඝනකම, අයිටම් එකේ වර්ගඵලය කියන කරුණු පාවිච්චි කරලා ගණනය කරන්න පුළුවන් කමක් අපිට තියෙනවා. ඊළඟට මම ඊළඟ කරුණ මං මීට කලින් 1996 දී නිහාල් කුඩේ කියලා මහත්මයෙක් එක්ක එකතු වෙලා තව ගුරුවරු කීපෙනෙක් එකතු වෙලා ප්ලාස්ටික්ස් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් එහෙම නැත්නම් ප්ලාස්ටික් තාක්ෂණය පිළිබඳව පොඩි පොතක් අපි මුද්‍රණය කරලා දුන්නා. මේ තියෙන්නේ මේ පොත දැන් මාකට් එකේ නැහැ. නමුත් ප්ලාස්ටික් ඉන්ස්ටිටියුට් එකේ දේශනවලට මේ පොත භාවිතා වෙනවා. මේ පොතේ එක පිටුවක් භාවිතා කරලා මම ඊළඟ කරුණ ගැන පාවිච්චි කරනවා. මොකද්ද මේ කරුණ? ඒ කියන්නේ අපි යන්ත්‍රයක් ගන්නකොට මේ යන්ත්‍රය කියනවා නිෂ්පාදනය කරන්න පුළුවන් භාණ්ඩයේ උපරිම බර කියලා දෙයක් සඳහන් කරලා තියෙනවා. ඒක හැමතිස්සෙම දෙන්නේ පොලිස්ටයිරීන් ග්‍රෑම් වලින්. ඒ කියන්නේ පොලිස්ටයිරීන් ග්‍රෑම් 680ක් වශයෙන් අපි හිතමු මේ යන්ත්‍රයේ සඳහන් කරලා තියෙනවා. නමුත් අපි මේ යන්ත්‍රේ ගහන්න යනවා HDP. එහෙමනම් HDP වල කොච්චර බර ප්‍රමාණයක් අපිට ගහන්න පුළුවන්? ඉස්සර වෙලා මේ බර අපි පරිමාවක් බවට පත් කරනවා. මේ සඳහා අපි සාමාන්‍ය භෞතික විද්‍යාවේදී ඉගෙන ගන්න ඝනත්වය, එහෙම නැත්නම් ඩෙන්සිටි කියන මූලධර්මය පාවිච්චි කරනවා. ඒකෙන් බර හොයාගන්න ක්‍රමය තමයි බර බෙදීම පරිමාව ඝනත්වය කියනවා. එහෙමනම් බර සමානයි පරිමාව වැඩි කිරීම ඝනත්වය වෙනවා. එතකොට පොලිස්ටයිරීන් වල ඝනත්වය ග්‍රෑම් 1.4ක් වෙනවා සෙන්ටිමීටරයට. එතකොට 680 අපි 1.4න් බෙදුවාම ඝන සෙන්ටිමීටර් 653.8ක් එනවා. ඒ කියන්නේ දැන් අපි 680යි කියලා කිව්වට 653යි ඇත්ත වශයෙන්ම පරිමාව වශයෙන් ගන්න පුළුවන්. ඒ උපකරණය. ඊළඟට අපි ගත්තොත් HDP වලට හරකල්තොත් දැන් මේ උපකරණයේ එක ෂොට් එකකින් අපිට ගන්න පුළුවන් 653.8ක පරිමාවක් විතරයි. එතකොට අපි ඒක බරට හරවන්න නම් අපි ඝනත්වයෙන් වැඩි කරන්න. ඒතර 653 වැඩි කරාම 0.94යි HDP high density polyethylene වල බර ඝනත්වය එතකොට 614.5ක් වෙනවා. එතකොට අපි 680ක් ගහනවා කියලා අරන් ආපු මැෂින් එකේ අපි HDP ගහන්න ගියොත් 610කට වඩා ගහන්න බෑ. නමුත් මේ ආගයයිනොත් 80ක් තමයි අපිට සාර්ථකව ගහන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි යන්ත්‍රයක් තෝරගන්නකොට මෙන්න මේක වැදගත් වෙනවා. අපි 250ක් බර ගහන්න ඕන එකට 615ක් බර ගහන්න ඕනේ මැෂිමක් ගත්තා කියන්නේ ඒකේ ලොකින් ටනේජ් ඒකේ ඔක්කොම වැඩි. නමුත් අපි බලාපොරොත්තු වෙන අනාගතයේ කියලා. නමුත් අනාගතයට ගන්නවට වඩා හොඳයි අපේ දැනට තියෙන ඕඩර් කරන්න පුළුවන් මැෂිමක් අරගෙන
තමන් එක්ස්පෑන්ඩ් වෙනකොට දෙවෙනි මෙෂින්මට යන එක තමයි මම කියන්නේ ඇඩ්වයිසර්. මේවා මම ඉගෙනගෙන මම ඇත්තටම පරිප්පු කාලා තියෙනවා ඕනවට වඩා. ඒ නිසා තමයි මම මේ අත්දැකීමෙන් කියන්නේ. ඊළඟට මේ පොතේ තියෙන තව පිටක් පාවිච්චි කරලා ඉන්ජෙක්ෂන් මෝල්ඩින් යන්ත්‍රයක දැනගත යුතු කරුණු කීපයක් ඒ කියන්නේ 4 5 6 කියන කරුණු වලට මම එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේකේ තියෙනවා ස්ක්‍රූ එකේ LD රේෂියෝ එක. හරි? ස්ක්‍රූ එකේ LD රේෂියෝ එක බලන්න ඕනේ. මේ ස්ක්‍රූ එකේ LD රේෂියෝ එක 18ට 1යි. ස්ක්‍රූ එකේ ඩයමීටරය මිලිමීටර් 64යි. එතකොට මෙන්න මේ කරුණු දෙක මේ නිෂ්පාදන වේගය කෙරේ නඳපා. ඉන්ජෙක්ෂන් මෝල්ඩින් වලට වඩා මේක වැදගත් වෙන්නේ එක්ස්ට්‍රූෂන් වල, රීසයික්ලින් වල. එතකොට මේ කරුණු දෙක අනුව තමයි කොච්චර කිලෝග්‍රෑම් ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවද කියලා අපිට දැනගන්න පුළුවන්. දැන් මේකේ ඉන්ජෙක්ෂන් පීඩනය කිලෝග්‍රෑම් 1500ක් වර්ග සෙන්ටිමීටරයක. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් ප්‍රෙෂර් එක. කියන්නේ 1.5 ඒ කියන්නේ අපි කියනවා ටොන් 1500 කිලෝග්‍රෑම් 1500ක් කියන්නේ ටොන් 1.5ක පීඩනයක් අපට ලබා දෙනවා. ඒකේ වේගය මිලිමීටර් 52යි තප්පරයට. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් ස්ක්‍රූ එක ඉදිරියට මූව් වෙන එක. ඊට පාස්ටීකරණ ධාරිතාවය කිලෝග්‍රෑම් 90යි. ඒකට පස්සේ හොපර් එකේ ධාරිතාවය කිලෝග්‍රෑම් 65යි. හරි? නොසල් එක ගමන් කරන දුර තියෙනවා. ඒක වැදගත් වෙනවා. නොසල් එක ස්පර්ශ වීමේ බලය තියෙනවා ටොන් 4යි කියලා. මොකද ඊට වඩා වැඩි වුණොත් ටොන් 4ට වඩා වැඩි පීඩනයක් අපි දුන්නොත් නොසල් එක ආපස්සට තල්ලු වෙනවා. ඒ නිසා අපි ඒකත් සැලකිලිමත් වෙලා එතන නොසල් එකකින් ප්ලාස්ටික් ලීක් වෙන්න බෑ. දැන් ක්ලෑම්පින් ප්‍රෙෂර් එක ටොන් 300යි කියලා තියෙනවා. දැන් මෙන්න මේක ගණනය කරන්න වැදගත් වෙනවා. මේ ක්ලෑම්පින් ප්‍රෙෂර් එක තමයි ඊළඟට වැදගත් වෙන කාරණය. ඒක සඳහා පවතින්නේ නිෂ්පාදන භාණ්ඩයේ ඝනකම අනුව. මේක සඳහා ගණනය කිරීමට වෙනම ෆෝමියුලා තියෙනවා. ඒවා දැනගෙන අපි යන්න ඕනේ කියලා මම කියනවා නෙමෙයි. නමුත් අපිට වරදිනවා මේක ගැනීමේදී. මමත් මේ මූල ධර්ම කලින් දැනගෙන හිටියේ නැති නිසා ප්‍රශ්න ඇති වුණා. මම මේ මූල ධර්ම ඉගෙන ගත්තේ ඕස්ට්‍රේලියාවේ ආස්ට්‍රේලියා ආයතනයේ සේවය කරන ගමන් ප්‍රායෝගිකව ලැබපු අත්දැකීම තියරි වලින් එක්ස්ප්ලেইন කරන්න උගෙන ගත්ත නිසා. මොකද මට ඒ වෙනකොට උපාධියකුත් තිබුණා මම මැෂින් ඔපරේෂන් මට්ටමේ ක්වොලිටි ඇෂුරන්ස් මට්ටමේ ඉන්නකොට. ඒ නිසා තමයි මට මේ කරුණු පිළිබඳව අවබෝධයක් ලැබුණේ. ඊළඟට ක්ලෑම්පින් අන්තරය. ඒ කියන්නේ අච්චුව වැහිලා අච්චුව ඇරීමට ගමන් කරන දුර. මේ දුර හුඟක් වැදගත් වෙනවා. මොකද අපි හිතමු අපි ගහන්නේ මල් පෝච්චියක් කියලා. මල් පෝච්චිය අඟල් 12ක් දිගයි කියලා හිතමු. එතකොට අච්චුවත් එක්ක බැලුවාම අඟල් 16ක් කියලා කියනවා. එතකොට දැන් අච්චුව ඇරෙනකොට අඟල් 16 ධන 12 අඟල් 28යි තව එළියට ගන්න ඉඩයි අඟල් 35ක් 40ක් අතර දුරක් ඇරෙන්න ඕනේ. මෙහෙම ඇරෙන්නේ නැත්නම් ඒ වගේ බකට් එකක් අපිට ගහන්න බෑ. අච්චුව ගෙනාවයින් පස්සේ අයිටම් එක එළියට ගන්න බැරි තත්වයක් එනවා. ඊළඟට ටයිබා විස්කම්බය සඳහා පවතිනවා මේ ටොගල් මේ ක්ලෑම්පින් හා ටොගල් වලින් දරා ගන්න ප්‍රෙෂර් එකට ඒක වැදගත් වෙනවා. ඊළඟට ටයිබාර් අතර දුර මේක වැදගත් වෙනවා. අච්චුව ඕනෙවට වඩා ලොකු වුණොත් ටයිබාර් අතරින් බස්සන්න බැරි වෙනවා. ඒ නිසා අච්චුව අපි ගන්න අච්චුව සැලකිලිමත් වෙන්න ඕනේ. අච්චුවේ ඩයිමෙන්ෂන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ යන්ත්‍රය ගැනීමේදී. නමුත් ඒක අපිට කලින් කියන්න බෑ. නමුත් මේතෙන්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි හදන්න බලාපොරොත්තු වෙන භාණ්ඩයේ අච්චුවේ දල සටහනක් හදාගෙන ගියොත් අපිට වඩා හොඳයි අලුතෙන් එන කෙනෙක් නම් එක ප්‍රොඩක්ට් එකක් ගහන්න යනවා නම්. ඒ නිසා තමයි ලොකු කර්මාන්තවල ශාලාවල මැෂින් වර්ග කීපයක් තියෙන්නේ. ඊළඟට මෝල්ඩ් එක හයි කරන ප්ලේට් එකේ ඩයිමෙන්ෂන්ස් තියෙනවා.
ඒකත් වැදගත්. එහෙම නැතුව අච්චුව ඕනෙවට වඩා දුර සමහර වෙලාවට අපිට අච්චුව හයි කරන්න පුළුවන් වෙනවා. ඒ මේ විකර්ණාකාරව ඒ වගේ හයි කරන අවස්ථාවල් වලදී මේ ප්‍රශ්නේ සමහර වෙලාවට අපි බේර ගන්නවා. ඊළඟට අච්චුවේ උස ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි. මේ කරුණු කීපය අපේ එකතු කිරීමේ මැෂින් එකක් තේරා ගැනීමේ කරුණු වලට අන්තර්ගත වෙනවා. නමුත් මම කියනවා මේකෙන් වැදගත් වෙන්න දේ තමයි අමුද්‍රව්‍යයන්ගේ ස්වභාවය, අමුද්‍රව්‍ය මොකක්ද කියන එක, ඊළඟට අච්චුවේ ඩයිමෙන්ෂන්, ඊළඟට අපිට ගහන්න අවශ්‍ය කරන උපකරණයේ බර තියනවද කියන එක, ඊළඟට අපට අවශ්‍ය වෙනවා මොකක්ද කම්ප්‍රෙෂන් රේෂියෝ එක. කම්ප්‍රෙෂන් රේෂියෝ එක ඇත්ත වශයෙන්ම අමුද්‍රව්‍යයෙන් අමුද්‍රව්‍යයට වැදගත් වෙනවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා ක්ලෑම්පින් ප්‍රෙෂර් එක, ක්ලෑම්පින් ඉන්ෆර්මේෂන් ටික, ක්ලෑම්පින් දුර ඒව ගැන දැන ගැනීමට අවශ්‍ය වෙනවා. ඊළඟට මේ කරුණු මූලිකව ගණනය කරන්න අපට නොයෙකුත් මූලධර්ම තියෙනවා. මේ මූලධර්ම වලට කරන්න සාමාන්‍ය විදියට භෞතික විද්‍යාව, ගණිතය පිළිබඳව සරල අවබෝධයක් ඕනේ. ඒ නිසා තමයි මම මගේ කෝස් එක ඇඩ්වර්ටයිස් කරනකොට කිව්වේ A level පාස් වෙන්න ඕනේ නැහැ, A level දක්වා කළොත් හොඳයි. මොකද A level කරපු එක්කෙනෙක් පාස් වුණේ නැත්නම් එයාට රැකියා මාර්ගයක් තියෙනවා. ඒ රැකියා මාර්ගය මේක තෝරා ගන්නවා නම් අපිට මේක මිනිත්තුකට වඩා කරුණු පැහැදිලිව තේරුම් කරන්න පුළුවන් වෙනවා. මේක මම සරලව කරන්න ඉදිරිපත් කරන්න හේතු උනේ මම පෙරේදා දැකපු කමෙන්ට් එකක තිබිච්ච කරුණක් යන්ත්‍රයක් තෝරගන්නේ කොහොමද කියලා අහපු කරුණ නිසා මම ක්ෂණිකව සාදපු වීඩියෝ එකක් මේක. නමුත් මේකේ තව දුරටත් විස්තර දැනගන්න ඕනේ නම් මගේ අත් වශයෙන්ම ටෙලිෆෝන් නම්බර් ඒවා මගේ Facebook එකේ තියෙනවා. ඒ වගේම රෝහණ ශ්‍රීමාන්න කියලා මට YouTube channel එකක් තියෙනවා. ඒ channel එකට link වෙලා ගියොත් ඕගොල්ලන්ට මම කරලා තියෙන ප්ලාස්ටික්ස් පිළිබඳව වෙනත් වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ melt flow index කියන්නේ මොකක්ද? melt flow index එක කියන්නේ ප්ලාස්ටික් ගලා යාමේ වේගය. ඒක ගැන ඒක බලපාන්නේ කොහොමද ඉන්ජෙක්ෂන් මෝල්ඩින් වලට? එතනින් ගියාම melt flow index හොයාගන්නේ කොහොමද? ඒක ගැන තියෙන කරුණු, රීසයික්ලින් වලදී දැනගන්න ඕනේ කරුණු. ඊට අමතරව මේ ප්ලාස්ටික්ස් කියන වර්ග මොනවද? ඒවා මේ උදාක ඒගොල්ලෝ කියනවා ප්ලාස්ටික්ස් වල විස වර්ග 50 ගාණක් තියෙනවා කියලා. ඒක ඇත්තද බොරුද? ඒක ගැන මම විද්‍යානුකූලව තියෙන කරුණු මොනවද? මම කරන හැම එකකදීම මම හොයාගත්තේ කොහෙන්ද? මූලාශ්‍රය කොහෙන්ද කියලා දානවා. නැත්නම් ඔය 40 ගණන් කියන ඒගොල්ලෝ මූලාශ්‍රය අහන්නෙත් දන්නෙත් නැහැ. සංයෝග මොනවද කියලා දන්නෙත් නැහැ. නමුත් ආටිකල් එකක් දානවා. දොස්තරවරු දානවා. දොස්තරවරු ඒ අංශය දන්නේ නැහැ. නමුත් කොහෙන් හරි හොයාගෙන කරුණු කීපයක් දානවා, කොළ පෙන්නනවා. නමුත් අපිට බලන්න කිසිම දෙයක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඊළඟට මම මෙතනින් මගේ දේශනය අවසන් කරනවා. මගේ නම රෝහණ ශ්‍රීමාන්න. මගේ ෆෝන් නම්බරය 077 081 35 999. Facebook එකේ සඳහන් වෙනවා දේවල්. මේක බලලා ඕගොල්ලන්ට තවදුරටත් කමෙන්ට්ස් තියනවා නම් මට කතා කරන්න.